දරුවෝ ඉන්ටර්නැෂනල් ලෙක්චරර්ස්ලා ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවනේ ජාත්‍යන්තර දේශකවරු මහාචාර්යවරු ඉංග්‍රීසි ලෙක්චර්ස් දෙන ඒගොල්ලා ගොඩක් වෙලාවට මෙන්න මේ අකුරු එක්ක ඉලක්කම් පහ ලියනවා. මට හිතුණා ඔයාලට නිකන් හරි මෙහෙම දෙයක් උගන්වලා තියෙන එක හොඳයි කියලා. ඒක නිසා මම දෙන්න තීරණය කරා. verb කියන්නේ ක්‍රියාවනේ. මම මේක ප්ලූරල් බහුවචන කරන්නම්කෝ. verbs ක්‍රියාපද. ක්‍රියාපදයක් කොටස් පහ. ක්‍රියාපද කියන ඒවා කොටස් පහකට වෙන් කරනවා ඒගොල්ලා. මම verb කියන එකම ගන්නම්කෝ. ක්‍රියාපදය. ක්‍රියාපදේ කොටස් පහකට වෙන් කරනවා. කොටස් පහට නම් පහ දීලා තියෙනවා V1, V2, V3, V4, V5 කියලා. නමුත් ලෝකයේ බහුතරයක් රටවල් වල V4 සහ V5 කියන එක ළමයින්ට උගන්වන්නේ. V1, V2, V3 විතරයි උගන්වන්නේ. ඒ වුණාට මම මේ වෙලාවේ ඔයාලා පහම උගන්වනවා. ඔයාලා හිතේ අයියෝ මේකටද මේ V1, V2, V3, V4, V5 කිව්වේ කියලා ඔයාලට හිතේ තාප්පට්ටකින් මම මේවට එක්සැම්පල් ලියන්න පටන් ගත්තා. ඔව් එහෙම හිතනවා නම් හොඳයි. V1 කියන්නේ ඕනම ක්‍රියාවක base verb එකට. base verb කියන්නේ verb root එක. මේ ලෝකෙට යම් ක්‍රියාපදයක් බිහි වුණු විදියක් තියෙනවනේ. ආන්න ඒකට තමයි කියන්නේ ක්‍රියාමූලය කියලා. මම උදාහරණයක් ගන්නවා go. go. V1. go ගේ V2 එක තමයි දරුවා went. go ගේ V3 එක තමයි gone. go ගේ V4 එක තමයි going. V5 එක තමයි goes. present tense, plural verb, verb root, base verb, past tense, past participle, present participle, ing සහිත ක්‍රියාපද වලට කියන්නේ present participle. තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද වලට කියන්නේ present tense singular verbs. ඔන්න V1, V2, V3, V4, V5 කියලා මහ ලොකුවට ලොක්ක උගන්නන ඒවා. අපි ඔය ඉගෙනගෙන කොච්චර කල්ද නේද? eat, base verb, verb root, present tense plural verb, past tense එක ate, past participle එක eaten, present participle එක eating, present tense singular එක eats. දැන් එහෙනම් V1, V2, V3, V4, V5 කියන්නේ මොකද්ද කියලා දන්න ඕනේ දරුවෝ. මං කියවනේ බහුතරයක් උගන්වන්නේ V1, V2, V3 විතරයි කියලා. ඉතින් V1 කියන්නේ present tense, V2 කියන්නේ past tense, V3 කියන්නේ past participle. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් බෙදෙන කොටස් තුනයි V1, V2, V3. present tense, past tense, past participle. present tense, past tense, past participle. හරි මේක අලුතෙන් යමක් ඔයාලට උගන්වන්න ඕන කියලා හිතුණා. ගෙදර ඉන්න නිසා නිදහස ඉගෙන ගන්නත් එක්ක මම නැවත මතක් කිරීම කරන්නම් මේ ඉන්ට්‍රොඩක්ෂන් එක හැඳින්වීම විතරයිනේ. දරුවෝ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඕනම ක්‍රියාපදයක් මම තාම ටෙන්ස් එක පටන් ගන්නෑ. ඔයාලගෙන් මම ඉල්ලීමක් කරන්නම්. මට වැඩ ටික ඉවර කරන්න මේ නෝට් එකට මේ පිටු දෙකම යනවා. අනිවාර්යෙන්ම යනවා. මේ පිටු දෙකම යනවා මේ නෝට් එක දෙන්න. ඒක නිසා දරුවන්ට ඔතනින් ඔය පාඩමේ ෆස්ට් පාර්ට් එක ඉවර කරනවා. එතකොට present perfect tense එක ගැන ලියන්න ඉඩ නැහැනේ. අනිවාර්යයෙන්ම ලබන සතියේ පාඩමට සම්බන්ධ වෙනකොට ඊළඟ දවසේ පාඩමට සම්බන්ධ වෙනකොට full scap කොළ දෙකක් අරගෙන එන්න. නැත්නම් monitor exercise book එකක හරි කමන්නේ සාමාන්‍ය අභ්‍යාස පොතක හරි කමන්නේ මැද පිටුවක් දෙකක් ගලවගෙන එන්න. මොකද නෝට් එක ලියන්න ඔක ඉඩ නැහැ. හරිනේ? බැරිම නම් A4 කොළ දෙක තුනක් වුණත් කමක් නැහැ. හරි. දැන් දරුවා දන්නවා verb එකක් එන්න පුළුවන් ප්‍රධානම විදි පහක් තියෙනවා. ඒ පහ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට කියනවා නම් දැන් නම් ස්ටෑන්ඩඩ් කියන එක කියන්නත් බයනේ. SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඊට පස්සේ ඔයගොල්ලෝ භාණ්ඩ ගන්නකොට SLS නැති ඒවා ගන්න. SLS තියෙන ඒවාත් කියන්නේ 20යි. SLS නැති ඒවායි 20
වසවිස නැහැ. හරි. බය නැතුව තෝරගන්න පුළුවන්. මම දන්නේ මේ දවස්වල යන නිවුස් වලට අනුව මම කිව්වේ. එතකොට V1 කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන විදිහට base verb එක. base verb කියන්නේ verb root එක. verb root එක කියන්නේ present tense plural verb එක. තවත් සරල කරොත් මේ ලෝකෙට ක්‍රියාපදයක් බිහි වෙච්ච යම් විදියක් තියෙනවනේ උපදින විදිය. ආන් ඒකට කියන්නේ V1 කියලා. හරිද? V2 කියන්නේ past tense verb එක. අතීත කාල ක්‍රියාපදය. V3 කියන්නේ past participle එක. V4 කියන්නේ present participle එක. කියන්නේ ක්‍රියාවකට ing දැම්මහම ඒකට කියන නම තමයි present participle. පටලවා ගන්න එපා. ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රියාපදයක් බෙදෙන කොටස් තුනයි කියලා. ඒ කොටස් තුන තමයි present, past, past participle. සිංහලෙන් නම් අතීත කෘදන්තය. එතකොට past participle, present participle කියන්නේ ක්‍රියාපදයකට ing දැම්මහම ඒකට කියන නම. අනිත් එකට කියනවා present tense singular verbs කියලා. present tense singular verbs අඳුර ගන්න හරි ලේසි. තනි s අකුරකින් ඉවර වෙනවා. ඕවා හොඳට උගන්නලා ඉවරයි ඔයාලට. දරුවනේ මෙන්න මේ V1 කියන එකට දැන් ඔයගොල්ලෝ නම් තුනක් දන්නවනේ. මේ තියෙන නම් තුන. base form කියලාත් කියනවා, verb root කියලාත් කියනවා, present tense plural verb කියලාත් කියනවා. සමහරු මේකට infinitive form කියලාත් කියනවා. infinitive කියලාත් කියනවා. මොකද දන්නවද infinitive කියන්නේ? මේ V1, V2, V3, V4, V5 කියන ක්‍රියාපද පහ අතරින් 2 කියන එක යොදන්න පුළුවන් මේ පස් දෙනාගෙම මේ V1 කියන ක්‍රියාපදෙත් එක විතරයි. 2. ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියද? to went කියනවා, to go on, to going, to goes නෑ. මේ present tense plural verb එක එහෙම නැත්නම් base verb එක එහෙම නැත්නම් verb root එකත් එක විතරයි 2 යොදන්නේ. ඒක නිසා මෙයාට තව නමක් කියනවා infinitive කියලා. සමහරලාට ওই international lecturers ලා, professors ලා, teachers ලා පාඩම් විස්තර කරනකොට මේකට verb root කියලා කියන්නෙත් නෑ, base form කියලා කියන්නෙත් නෑ, present tense plural verb කියන්නෙත් නෑ. ඔයාලට infinitive කියලා අහන්න ලැබෙවි. ඒත් වැරදි නෑ. අර 2 සමග යොදන්න පුළුවන් මේ කොටස නිසා තමයි infinitive කියන වචනේ යොදන්නේ. හරි. හැම දෙය ගැනම සන්නද්ධ වෙලා ඉන්න. එතකොට කොහෙන් ආවත් ගොඩනේ. හරි දරුවා. දැන් පාඩමට යන්න කලින් මට ගොඩක් දේවල් ඔයාලට කියන්න තියෙනවා. අපි present perfect tense කියන එක ගැන ඉගෙන ගන්න කලින් දරුවා හිතට ගන්න ඕන සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ ඕනම verb එකක්, ඕනම ක්‍රියාපදයක් බෙදෙන ප්‍රධාන කොටස් තුනයි. මං කියවනේ බහුතරයක් ලෝකේ රටවල් වල V1, V2, V3 විතරයි කියලා පාවිච්චි කරන්නේ. ඒතර V1 කියන්නේ දරුවා present tense. ඒ කියන්නේ verb root එක, base verb එක. V2 කියන්නේ past tense. V3 කියන්නේ past participle. ලංකාවේ 14ක් වූ ගුරුවරු විතරයි ඔහොම V1, V2, V3 උගන්වන්නේ. හදිසියවත් පොතක පතක පත්තරයක සංග්‍රහවක ටීවී එකේ දැක්කොත්, වීඩියෝ එක දැක්කොත් ඔයාලා දැනගෙන ඉන්න ඕන නිසා මට හිතෙනවා ඔක කියලා දෙන එක හොඳයි කියලා එකයි කියලා දුන්නේ. අපි සුපුරුදු ක්‍රමයට දැන් මේ යමු. A verb of English can be divided into 3 main parts. ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාවක් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. අනේ දරුවෝ පින් සිද්ධ වෙයි, කකා නම් මගේ පාඩමට සම්බන්ධ වෙන්න එපා. වතුර බෝතලයක් ළඟ තියාගත්තට කමක් නැහැ. ඇඳේ දිගා වෙලා කකුල් උඩ තියාගෙන ඔළුවෙන් හිටගෙන නිරුවතින් ඇඳුම් බාගෙට ඇඳගෙන පිස්සු නම් කෙලින්න එපා. එහෙමනම් වැඩක් නැහැ. ඔයා මේ පාඩම අතහැරලා යන්න. කරටොත් කරපන් හරියට බැරි නම් ඵලයන් අහකට. ඔයාලට ගෙදර ඉන්නකොට ස්ට්‍රෙස් ෆ්‍රී නේ. මානසික සුවයක් කියලා එකක් තියෙනවනේ. පීඩනයක් නැහනේ. පීඩාකාරී වාතාවරණයක් නැහනේ. නිදහසේ ෆෑන් එකක් යටතේ වෙලා අර වෙන්ද ඉස්කෝලේ ගිහිල්ලා පන්තිත් ඇවිල්ලා හෙම්බත් වෙලා දාඩිය පිරලා මුත්‍රාබරේ කක්කබරේ ඔහේ ඉන්නෝ. දැන් එහෙම අවුලක් නැහනේ. ඒක නිසා සියලු වැඩ ඉවර කළා මේකට එන්න. නැත්නම් මේකේ වැඩ ඉවර කළා අනිත් වැඩ කරන්න. අනේ දරුවෝ අමාරු ඒකයි. අද දවස පුරාම මේ සම්පත් අයියා රෙකෝඩින් කරනවා. මම කෑ ගහනවා. පැය දෙකේ වගේ පාඩම් තමයි දිගටම ගියා. හරිම අමාරුයි. ලේසි නෑ. ඉතින් මටත් උඩින් පල්ලෙන් යන්න පුළුවන්නේ. බෑනේ. පැවැත්මක් තියෙන්න ඕන. මගේ යහපතටත් වාගේ යහපතටත් මං කරන දේ උපරිමයෙන් කරන්න ඕන. මම මෙච්චර කල් හරි ඉන්නේ යහපත් දේ කරපු නිසානේ. හරි දේ ඔයාලා වෙනුවෙන් දීපු නිසානේ. මට මේ වෙලාවෙත් ඔයාලට හරි දේ දෙන්න ආරෙන්නේ. ඒක නිසා ඕගොල්ලත් මම ඔයාලා වෙනුවෙන් උගන්වන්නේ. ඔයාලා මං වෙනුවෙන් ඉගෙන ගන්න එපා. අම්මා තාත්තා වෙනුවෙන් ඉගෙන ගන්න එපා. ඔයා වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉගෙන ගන්න. හරි. A verb of English can be divided into 3 main parts. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා.
සෞඛ්‍යදී විද්‍යාවේදී මිනිස් ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදනෝනේ. හිස, කඳ, ගාත්‍රා. ගාත්‍රා කියන්නේ අත්පා. ඉංග්‍රීසි වලින් කිව්වොත් head, body, limbs. LIMBS limbs කියන්නේ ගාත්‍රා. ඒ වගේ හිස කඳ ගාත්‍රා කියලා මිනිස් ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා වගේ a verb of English can be divided into three main parts. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාවක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. Those three parts are present, past and past participle. Present tense, past tense, past participle. ඔයාලා දැනගන්න දරුවා. අපේ මාතෘකාව තමයි ඔය පිටුවේ තියෙන පිටු අංක 8 තියෙන මාතෘකාව present perfect tense. සමා වෙන්න. පිටු අංක 10 තියෙන මාතෘකාව present perfect tense. present perfect tense කියන එකේ එක චූටි දෙයක්වත් ඔයාලට කරගන්න බැරි වෙනවා past participle කියන එක ගැන දැනුමක් නැත්නම්. ඒක නිසා හරියට ගන්න. past participle. A verb of English can be divided into three main parts. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාවක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවද කොටස් තුන? present tense, past tense, past participle. present tense, past tense, past participle. present tense, past tense, past participle. එතකොට ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා පොතක පතක දැක්කොත් past participle කියලා එකක් ගැන ඔයාලට අග්ගාලා හිතට එන්න ඕන මෙන්න මේක. past participle කියන්නේ a verb of English can be divided into three main parts. The third part of a verb is called the past participle. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාවක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එහෙම බෙදෙන කොටස් තුන තමයි present, past, past participle. ක්‍රියාවක් බෙදෙන කොටස් තුනෙන් තුන්වෙනියට කියන්නේ past participle කියලා. හරිනේ? ඊට පස්සේ දරුවා අපි past participle ගැන කියනකොට පාර පොඩ්ඩක් කපාගෙන ඉස්සරහට යන්න වෙනවා. හරිනේ? රළු බොරළු තියනවා, උසට තනකොළ වැවිලා තියනවා. හරිම අමාරුයි පාරේ යන්න, පාර සුද්ධ කරගෙන යන්න. මෙන්න පාර සුද්ධ කරගෙන යන අවස්ථාව. දැන් ඔය past participle කියලා කියනවනේ present past past participle. present past past participle කියන්නේ verb එකක් බෙදෙන කොටස් තුන. ඒත් past participle කියන්නේ verb එකක් බෙදෙන කොටස් තුනෙන් තුන්වෙනි කොටස. හරිනේ? එතකොට මේ පාඩමේදී අපිට ඉගෙන ගන්න වෙනවා තව උපකොටසක් sub part එකක්. ඒ තමයි regular and irregular verbs කියන එක. regular and irregular verbs කියන එක. මම regular කියන එකේ සිංහල තේරුම ක්‍රමවත් කියලා කියන අතරතුරේදී irregular කියන එකේ තේරුම අක්‍රමවත් කියලා දෙනවා. regular ක්‍රමවත්, irregular අක්‍රමවත්. ජපානයේ මිනිස්සු හරිම regular, පුදුම විදියට ක්‍රමවත් භාවයක් තියෙන. පිළිවෙලයි. ලංකාවේ මිනිස්සු, ඉන්දියාවේ මිනිස්සු හරිම irregular. ඒකනේ අපි මේ විඳවන්නේ. පිළිවෙලක් අනුව වැඩ කරා නම් මෙහෙම වෙන්නේ නැහනේ. ඔයාලට මම මතක තියාගන්න දෙයක් කියන්නද? ඔයගොල්ලෝ හැමෝම ඉන්නවා ඇත්තේ මේ දවස්වල ගෙවල් වලනේ. ඔය තාත්තලා සහ පිරිමි ඉන්න ගෙවල් වල මම මේ කියන රෙගියුලර් සහ ඉරෙගියුලර් බව හොඳට දැනගන්න පුළුවන්. අපේ ගෙදරත් පුළුවන්. අපේ ගෙදර නම් පිරිමියෙ කොට ඉන්නේ මම විතරයි. ඒ වුණාට අපේ ගෙදර පුළුවන්. ඔය පිරිමි ඉන්න ගෙවල් වල පිරිමි අය රැට නිදාගන්නේ කොහොමද? දැන් කියන්න එපා ඇඳුම් නැති වෙයි කියලා. අපි දන්නේ ගොඩක් පිරිමි රැට නිදාගන්නේ සරමැඳන්. හරිනේ? සරමැඳන්. දැන් ඔයාට දැන් මේක අහන් ඉන්නේ පිරිමි ළමයෙක් වුණත් ගෑන් ළමයෙක් වුණත් ඔයාට අද රැට නෙවෙයි හෙට උදේට මම මේ කියන පාඩමේ ප්‍රැක්ටිකල් එක බලන්න පුළුවන්. මොකද කරන්න ඕනේ දැන් හෙට උදේට අද රැට සරමක් ඇඳන් නිදාගන්න. නෑ කියන දේ අහන් ඉන්නකො. අද රැට ඔයාගේ අයියා හරි මල්ලි හරි තාත්තා හරි සරමැඳන් නිදාගෙන හෙට උදේ තත්ත්වෙ චුට්ටක් බලන්න. ඒ කියන්නේ තාත්තා නැගිටින්න කලින් ගිහිල්ලා ඇඳ ළඟ බලන්න එපා. තාත්තා අයියා මල්ලි නැගිට්ටට පස්සේ බලන්න සරමට ඒගොල්ලෝ කරන දේ. දැන් සතිය දවස් 5 වැඩට යන පිරිමි ඉන්නවනේ. සතිය දවස් 5 වැඩට යන පිරිමි. ඒගොල්ලෝ කරන්නේ අයියා මම මේක ඇඳහම පේනවනේ. මගේ ඉන හරිය පේනවනේ මේ හරිය පේන. දැන් මේ සරම කියලා හිතන්නකෝ. සරම ඇඳන් ඉන්න. හරිනේ? සරම ඇඳලා මෙහෙම සරම ඇඳලා වැඩට යන පිරිමි ඉස්කෝලේ යන පිරිමි මොකෝ කරන්නේ කලබලයට. ඒ කියන්නේ අම්මලා කාන්තාව ගොඩක් වෙලාවට උදේ පාන්දර නැගිටලා තේ හදලා උදේ කෑම හදලා දවල් කෑම හදලා
පොඩි දරුවෝ ඉන්නවනම් ඒගොල්ලත් ලෑස්ති කරලා ඔක්කොම කරනවානේ. ඇත්තම් තාත්තලා අම්මලාට සයිඩ් සපෝට් එක දෙනවා පාන්දරීම නැගිටලා. මොකද බහුතරයක් පිරිමි නෑ. මම නම් එහෙම නෑ. බොරු ඕනේ නෑ. මම හොඳට නිදා ගන්නවා. අන්තිමට දරුවා එක්කන් යන්න ඕන පරක්කු වෙන එකකම ඩාස් කාලා නැගිටලා ටූස් කාලා යනවා රුට්ස් කාලා ඊළඟ දාලා එනවා. හරිනේ? මොකද බහුතරයක් නෑ. මාත් එහෙමයි. එතකොට අර සරමෙන්දන් නිදාගන්න පිරිමෙන් මොකෝ කරන්නේ අවසාන මොහොතේ වැඩට යන්න පරක්කුයි කියලා නැගිටලා කලබලයට බාත්රූම් එකට ගියා දත් මැද්දා ඒකත් උඩුවෙන්ද විතරයි එක්ක යටියෙන්ද විතරයි මදින්නේ දිව මදින්නෙම නෑ ඔෆිස් එකේ උන්ට ගන්ධස්සාරේ බෑ දිව ගඳ ගහනවා කට ගඳ ගහනවා උන් කොහොම හරි ඉවසගෙන ඉන්නවා යාළුවා නේද කියලා ඊට පස්සේ මූණෙත් එක පැත්ත හොදාන අනිත් පැත්තේ හෙන් කබ ගලවනවා ඔහොමම සිද්ධි තියෙනවා එතකොට මූ කරන්නේ හිමිහිට කලිසම ඇඳගෙන සරම මෙන්න මෙහෙම වලල්ල ගහනවා බිම ඔහේ දාලා යනවා බිම ඔහේ දාලා යනවා. කලිසම ඇඳගෙන සරම ඔහේ දාලා යනවා. ඊපස්සේ හවසට ඇවිල්ලා සරම උඩට මෙහෙම පැන්නා. සරම ඉස්සුවා කලිසම ගැලෙව්වා. ඒ පිරිමින්ගේ කිසි පිළිවෙලක් නැහැ නේ දරුවා. හරියම ඉරගියුල. කිසි පිළිවෙලක් නැහැ. ඉරගියුල. සමහර පිරිමි ඉන්නෝ පාන්දරින් නැගිටිනවා. මුණකට හොද ගන්නවා. ගෙදර වැඩවලටත් සපෝට් එක දෙනවා. දීලා වැඩට යන්න කල් වේලා ඇතුව ලෑස්ති වෙලා පිළිවෙලට කලිසම ඇඳලා සරම යන ගමන් වැලේ දාගෙන යනවා. ඒ පිරිමි හරිම රෙගියුලර් ක්‍රමවත්. දැන් හරිනේ. රෙගියුලර් කියන්නේ ක්‍රමවත්, ඉරෙගියුලර් අක්‍රමවත්. එතකොට දරුවා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන verbs ක්‍රියාපද නැවත කොටස් දෙකකට බෙදෙනවා. regular verbs සහ irregular verbs කියලා. මේ regular verbs කියන එක මතක තියාගන්න මම ඔයාලට කියන්නම් fixed form කියන වචනේ මතක තියාගන්න. ස්ථිර ක්‍රමයක්. irregular verbs කියන්නේ unfixed form. අස්ථිර ක්‍රමයක්. ස්ථිර ක්‍රමයක් නැහැ කියන එකයි unfixed form කියන්නේ. ස්ථිර නැහැ. දරුවා ඉංග්‍රීසි භාෂාවේ present tense verb එකක් වර්තමාන කාල ක්‍රියාපදයක් past tense verb එකක් හෙවත් අතීත කාල ක්‍රියාපදයක් බවට පත් වෙනකොට ඉංග්‍රීසි භාෂාවේ present tense verb එකක් past tense verb එකක් හෝ past participle කියන තත්ත්වයට පත් වෙනකොට ඒ present tense verb එකේ අගට d හරි ed හරි ied හරි එකතු වෙලා නම් ඒ ක්‍රියාපදේ past tense වෙන්නේ past participle වෙන්නේ එවැනි ක්‍රියාපදවල එක්තරා පිළිවෙලක් ක්‍රමයක් තියෙනවනේ එක්ක d එකතු වෙනෝ නැත්නම් ed එකතු වෙනෝ නැත්නම් ied එකතු වෙනෝ ආන් ඒ වගේ present tense verb එකක් past tense verb එකක් බවට පත් වෙනකොට present tense verb එකේ අගට d හරි ed හරි ied හරි එකතු වෙනව නම් ආන් ඒවට කියන්නේ regular verbs කියලා regular පිළිවෙලක් අනුව සිද්ධ වෙන්නේ fixed ඉංග්‍රීසි භාෂාවේ හැම ක්‍රියාපදයක්ම past tense වෙනකොට past participle වෙනකොට අගට d ed ied එකතු වෙන්නේ අපි චුට්ටක් d ed ied එකතු වෙන ක්‍රියාපද වලට example ටිකක් බලමු bake bake කියන වචනේ past tense වෙනකොට අලුතෙන් එකතු වෙන්නේ d විතරයි past participle එකේදීත් d විතරයි complete කියන එක අලුතෙන් එකතු වෙන්නේ d විතරයි past participle එකේදී d විතරයි. cook කියන එකට ed past participle ed. play ed past participle ed. study y ඉවත් වෙලා ied. එහෙම නැත්නම් past participle එකේදීත් ied. එතකොට මේවයි කිසියම් රටාවක් pattern එකක් පිළිවෙලක් තියෙනවා. මෙන්න මේ pattern එකට අනුව මෙන්න මේ පිළිවෙලට අනුව මෙන්න මේ order එක අනුව present tense verb එකක් past tense හෝ past participle වෙනකොට වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල හෝ අතීත කෘදන්තයක් බවට පත් වෙනකොට past tense හෝ past participle බවට පත් වෙනකොට present tense verb එකේ අගට d හරි ed හරි ied හරි එකතු වෙලා හැදෙනව නම් ඒවට කියන්නේ regular verbs කියලා. එහෙම නොවන ක්‍රියාපද වලට කියන්නේ d ied ed එහෙම pattern එකට අනුව සිද්ධ නොවන ක්‍රියාපද වලට කියන්නේ irregular verbs කියලා. irregular කියන්නේ unfixed. ස්ථිර ක්‍රමයක් නැහැ. fixed ක්‍රමයක් නැහැ. ඒ irregular verbs කියන ඒවා තියෙන්න පුළුවන් විදි හතරක් තියෙනවා. irregular verbs කියන ඒවා තියෙන්න පුළුවන් විදි හතරයි.
all three forms are same. සමහර irregular verbs තියෙනවා. ඒවයි වර්තමාන කාලයයි අතීත කාලයයි අතීත කෘදන්තයයි. ඒ කියන්නේ present tense එකයි past tense එකයි past participle එකයි තුනම එකයි. ඒකයි all three forms are same කියන්නේ. මේ cut 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 තුනම එකයි. put 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 shut 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 hit hit hit. ඔය වගේ ක්‍රියාපද කීපයක් තියෙනවා. වර්ග තුනම එකයි. all three forms are same. එක හා සමානයි. එතකොට irregular verbs වල දෙවැනි ක්‍රමය තමයි base forms and past participles are same. base form කියන්නේ present tense verb එකනේ. present tense verb එකයි past participle එකයි එක හා සමානයි. past tense එක සමාන නෑ. මේ run ran run මේ පළවෙනි එක්කෙනාමයි past participle එකේ ඉන්නේ. come came come මේ come කියන එකමයි past participle එකේ ඉන්නේ. දැන් මෙච්චර කල් ඕගොල්ලන්ට හිතේ සැකයක් තිබුණ පාඩම් නේද මේවා? ඔව්. තුන්වෙනි එක. තුන්වෙනි වර්ගය තමයි past tense and past participle are same. past tense එකයි past participle එකයි එක හා සමානයි. මේ buy bought bought feel felt felt past tense එකයි past participle එක එක හා සමානයි. හතරවෙනි එක all three forms are different. ක්‍රියාපද තුන වර්ග තුනක්. මේ eat වල past tense එක සර්ව සම්පූර්ණයෙන්ම වෙනස්. ate past participle එක eaten. go went gone. හරි. දැන් ඔයාලට ඕක මන් දන්න බහුතරයක් කට්ටියට මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියන එක සැකයක්වත් තිබුණා. දැන් අද step by step පියවරෙන් පියවර ඔයාලා එක निराකරණය කරගන්නයි හදන්නේ. දරුවා තව පුංචි දෙයක් තියෙනවා මම ඒක ඊළඟ ස්ටෙප් එකේදී අද නෙවෙයි ඉදිරියේදී වෙනම කියලා දෙන්නම්. past tense කියන පාඩමේදී travel කියන ක්‍රියාපදේ තියෙනවනේ travel travel එක past tense වෙනකොට traveled වෙනවනේ. stop දන්නවනේ stop නවතිනවා නතර වෙනවා. stop කියන එකත් past tense වෙනකොට stopped වෙනවනේ. ඇයි එහෙම වෙන්නේ කියන එක මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. past tense කියන පාඩමේදී ඒක කියලා දෙන්නම්. ඔක්කොම මේකට දාලා චොර කරන්න බෑ. ඒ පාරේ උගන්වන්න තියෙන එකත් ඉගෙන ගන්න වෙන්නේ. හරිනේ? ඊට පස්සේ ඒ වගේම තව එකක් තියෙනවා. දැන් බලන්න මෙතන play. මෙතන play කියන එක y වලින් ඉවර වෙලා කෙලින්ම ed එකක් වෙනවා past tense වලදී සහ past participle වලදී. නමුත් study කියන එකත් y වලින් ඉවර වෙන්නේ. study කියන එක y ඉවත් වෙලා ied එකතු වෙනවා. ඒ වුණාට මේකට වෙන දේ බලන්නකෝ. buy හෙන කෙලිය. buy වලට ed එන්නෙත් නෑ. ied එන්නෙත් නෑ. d එන්නෙත් නෑ. buy bought bought. ඒක මෙන්න මේ හතර මෙන්න මේ තුන්වෙනි ක්‍රමයට අයිති. buy මෙතෙන් bought bought. ඇයි මේක මෙහෙම වෙන්න කියන එකත් මම past tense කියන පාඩමේදී කියලා දෙන්නම්. කලබල කරගන්න එපා. හරි. sorry. මම තව දෙපාරක් විතර තෝරලා නෝට් එක දෙන්නම්. verb කියන්නේ ක්‍රියාපදයක්. verb කියන්නේ ක්‍රියාපදය. verb එකක් ක්‍රියාපදයක් ඉන්න පුළුවන් විදි 5ක් හෝ 3ක් ඉගෙනීමේ පහසුව සඳහා ගන්න පුළුවන්. විදි 5ම මම මුලින් ඔයාලට කිව්වොත් V1, V2, V3, V4, V5. V1, V2, V3, V4, V5. මම පුංචි ඉල්ලීමක් කරන්නම් ඔයාලගෙන්. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මම උගන්වන එකේ අඩුවක් කරන්නේ නැහැ කියලා ඔයාලා ගෙදර ඉඳන් ඉගෙන ගත්තා. එකම අඩුව තියෙන්නේ මම අර අවදානෙන් ඉන්න ළමයින්ට පන්තියේදී කෑ ගහනවා. බනිනෝ. ඒ දේ මේකදී සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් ඒ වෙලාවත් මේ වෙලාව විතර වෙනවනේ ඔයාලට. ඔයාලගේ යාළුවෝ ඉන්නව නම් අඩුම ගානේ අප්‍රේල් මාස පන්ති ආව නමුත් තාම මේ වෙබ්සයිට් එකට ජොයින් වෙලා වීඩියෝ බලා ගන්න බැරි. එයාලව දැනුවත් කරන්න පවුනේ. මේ හොඳම පාඩම් දරුවෝ. මේවා සාමාන්‍යයෙන් පොතක් බලලා එහෙම ඉගෙන ගන්න බෑ. තේරුම් කිරීමක් ඇතිව තමයි ඉගෙන ගන්න ඕන. පව්. ඒක නිසා මට මගේ පළවෙනි ගෝලයා ගේ අක්කා පළවෙනි ගෝලයා ඩිසිකා සන්තිරණවක දෙවෙනි එක්කෙනා අනෝමා හිරන්තිරණවක එයාගේ අනිත් අක්කා තුන්වෙනි ගෝලයා මගේ ඩිලාෂිනී ආශා රණවක දැන් ඉන්නේ සිංගප්පූරුවේ. එයා මට ඊයේ පෙරේද මෙසෙන්ජර් හරහා මෙසේජ් එකක් එවනවා. අයියලා නංගිලා කියලා අපි කතා කරන්නේ. කමල් අයියේ පුළුවන් නම් ටෙන්සර්ස් කියන පාඩම මුල සිට අග දක්වා වීඩියෝ කළා
YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. මං කිව්වා මං උපරිම උත්සාහ කරන්නම් කියලා. එයාට වයස අවුරුදු 35ක් 36ක් වෙනවා ඇති දැන්. IELTS කරන්නයි ඉන්නේ. ඒක නිසා ටෙන්සස් දැනුම අවශ්‍ය වෙනවා. මෙලෝ දෙයක් මතක නැහැ. දරුවන්ගේ වැඩපළත් කර කර ඉඳලා. ඒක නිසා ඒක දාන්න කියලා. මම කියන්න හදන්නෙත් ඕක තමයි. මේ ඉගෙන ගන්න දේ දරුවෝ කවදා කොහේදී කීයට මොහොකට ඕන වෙයිද දන්නේ නැහනේ. ඒක නිසා මම දෙන නෝට් එක උපරිමෙන් දෙනවා. ඒක නිසා කයක් නැහැ. ඔයා උපරිමෙන් ගන්න පාඩම ඉගෙනගෙන A level ඉවරණයි කියලා ඔය ටියුට් ගෝනි බෝතල් පත්‍රකාරයන්ට විකුණන්න එපා. ඔයාට මිලක් නියම කරන්න බෑ. ඔයාට පන්තියට මං කාඩ් එකට මිලක් නියම කරාට දෙන ලෙසන්ස් වලට මිලක් නියම කරන්න බෑ දරුවා. එච්චරටම වටිනවා. ඒ දේ තේරුම් ගන්න කල්යයි. කල් ගිහිල්ලා තේරෙනකොට පොත නැති වුණොත් ඔයාට සෑහෙන දුක හිතේ. හරි. අහංගෙන්. verb එකක් ක්‍රියාපදයක් එන්න පුළුවන් ප්‍රධානම විදි පහක් තියෙනවා. ඒකෙන් බහුතරය උගන්වන්නේ 3යි. මම පහ මුලින් කියලා ඊට පස්සේ 3ක් කියලා දෙන්නම්. verb එකක් V1, V2, V3, V4, V5 කියලා parts පහකට බෙදෙනවා. අකුරු පහකට බෙදලා තියෙන්නේ මතක තබා ගැනීමේ පහසුව සඳහා. V1 කියන්නේ base form එක ක්‍රියාපදයක් මේ ලෝකෙට බිහි වුණු ස්වරූපය. ඒකටම තමයි present tense plural verb කියන්නේ. ඒකටම තමයි verb root කියන්නේ. එතකොට V1 කියන්නේ යාට, V2 කියන්නේ past tense verb එක අතීත කාල ක්‍රියාපදය, V3 කියන්නේ past participle කියන වර්ගය, V4 කියන්නේ present participle කියන එක. present participle කියන එක මම කලින් පාඩමේදීත් ওই දරුවන්ට ඉගෙනුවා. present participle කියන්නේ ක්‍රියාපදයකට ing දැම්මහම ඒක හඳුන්වන නම. ඊළඟට present tense singular verb වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදේ හෙවත් තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද. තව 3 පාරයි 4 පාරයි. verb එකක් ප්‍රධානම කොටස් 5කට බෙදන්න පුළුවන් මතක තබා ගැනීමේ සහ ඉගෙනීමේ පහසුව සඳහා V1, V2, V3, V4, V5 කියලා කොටස් 5 බෙදන්න පුළුවන්. V1 කියන්නේ base form නැත්නම් verb root, present tense plural verb මේ ලෝකේ ක්‍රියාපදයක් බිහි වුණු සහ ක්‍රියාපදයක් මේ ලෝකේ පවතින සාමාන්‍ය ස්වරූපය. V2 කියන්නේ past tense එක අතීත කාලය. V3 කියන්නේ past participle එක. V4 කියන්නේ present participle එක. verb එකකට ing එකතු කරාම ඒකට කියන නම present participle. V5 කියන්නේ present tense singular verb සෙවත් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපද හේවත් තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද. verb එකක් බෙදෙන කොටස් 5 V1, V2, V3, V4, V5. V1 base verb නැත්නම් base form present tense plural verb එහෙමත් නැත්නම් verb root කියලා හඳුන්වනවා මේ ලෝකෙට ක්‍රියාපදයක් බිහි වුණු විදිය. V2 කියන්නේ past tense verb, V3 කියන්නේ past participle, V4 කියන්නේ present participle හෙවත් ing form එක, V5 කියන්නේ present tense singular verb හෙවත් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපද හෙවත් තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද. තුන්වෙනි පාරයි මේ තෝරන්නේ. verb එකක් ප්‍රධානම විදි පහකට ඉන්න පුළුවන්. V1, V2, V3, V4, V5 කියලා. V1 කියන්නේ base form නැත්නම් present tense plural verb නැත්නම් verb root කියන එක ක්‍රියාවක් මේ ලෝකෙට බිහි වුණු විදිය. V2 කියන්නේ past tense verb, V3 කියන්නේ past participle, V4 කියන්නේ present participle, V5 කියන්නේ present tense singular verb හෙවත් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපද හෙවත් තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද. අන්තිම පාර. A verb can be divided into 5 main parts. ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් 5කට බෙදන්න පුළුවන්. They are V1, V2, V3, V4, V5. V1 means base form, verb root or present tense plural verb. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදේ මේ ලෝකෙට ක්‍රියාපදයක් බිහි වුණු විදිය. V2 past tense, V3 past participle, V4 present participle or the ing form of a verb. V5 present tense singular වර්තමාන කාල ඒකවචන හෙවත් තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද. ඔයිට අමතරව verb එකක් ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඔයාලට ඕන නම් V1, V2, V3 කියලා මතක තියාගන්න. එහෙම නැත්නම් present tense, past tense, past participle. present tense, past tense, past participle. present tense, past tense, past participle. ඊළඟ පියවරට අපි යමු.
regular and irregular verbs කියලා අපි අවලුත් මාතෘකාවක් පටන් ගත්තා. regular verbs කියලා කියන්නේ present tense verb එකක් past tense සහ past participle බවට පත් කරනකොට present tense verb එකක් හෙවත් වර්තමාන කාල ක්‍රියාපදයක් past tense හෝ past participle බවට පත් කරනකොට present tense verb එකේ අගට d හරි ed හරි ied හරි එකතු වෙලා past tense එක හෝ past participle එක හැදෙනවා නම් ආන්නේ ක්‍රියාපද වලට කියන්නේ regular verbs කියලා. කිසියම් වර්තමාන කාල ක්‍රියාපදයක් හෙවත් present tense verb එකක් අගට d හරි ed හරි ied හරි මම අවධාරණයෙන් කියනවා present tense verb එකක් කිව්වහම base form වෙන්න ඕන, verb root වෙන්න ඕන, singular verb තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද වලට මේ දේවල් කරන්නේ නැහැ. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයකට verb root එකකට base form එකකට base verb එකකට අගට d හරි ed හරි ied හරි එකතු වෙලා past tense එක හෝ past participle එක හැදෙන ක්‍රියාපද වලට කියන්නේ regular verbs කියලා. regular verbs කියලා. කිසියම් වර්තමාන කාල ක්‍රියාපදයක් අගට d හරි ed හරි ied හරි එකතු වෙලා past tense එක හෝ past participle එක හැදෙනවා නම් එවැනි ක්‍රියාපද වලට කියන්නේ regular verbs කියලා. කිසියම් වර්තමාන කාල ක්‍රියාපදයකට අගට d හරි ed හරි ied හරි එකතු වෙලා past tense එක හෝ past participle එක හැදෙනවා නම් එවැනි ක්‍රියාපද වලට කියන්නේ regular verbs කියලා. මේ regular verbs කියන එක තමයි fixed form කියලා කියන්නේ. ස්ථිරයි වෙනස් වෙන්නේ නැහැ. ඒ ක්‍රමයට අනුවම තමයි යන්නේ, pattern එකට අනුවම තමයි යන්නේ. ඊළඟ ක්‍රියාපද වර්ගයට කියන්නේ irregular verbs කියලා. irregular verbs කියන්නේ present tense verb එකක් past tense හෝ past participle බවට පත් වෙනකොට ඒ ක්‍රියාපදයේ අගට d හරි ed හරි ied හරි එකතු වෙන්නේ නැතුව වෙනත් ක්‍රම වලින් past tense සහ past participle හැදෙන ක්‍රියාපද වලට කියන්නේ irregular verbs කියලා. irregular verbs කියන්නේ present tense verb එකක් past tense හෝ past participle බවට පත් වෙනකොට present tense verb එකේ අගට d හෝ ed හෝ ied එකතු වෙන්නේ නැතුව වෙනස් වූ ආකාරයන්ගෙන් එක එක විදියට fixed form එකක් නැහැ. unfixed forms වලට past tense එකයි past participle එකයි හැදෙනවා නම් ආන්නේ වට කියන්නේ irregular verbs කියලා. irregular verbs එවත් unfixed form කියලා කියන්නේ present tense verb එකක් past tense verb එකක් බවට පත් වෙනකොට හෝ past participle එකක් බවට පත් වෙනකොට present tense verb එකේ අගට d ed ied එකතු කරන්නේ නැතුව වෙනත් ආකාරයන්ගෙන් past tense හෝ past participle වෙන ක්‍රියාපද වලට කියන්නේ irregular verbs කියලා. irregular verbs කියනවා මේ ලෝකෙට බිහි වෙන්න පුළුවන්, මේ ලෝකේ පවතින්න පුළුවන් විදි හතරක් තියෙනවා. ඒ විදි හතරත් බලන්න දරුවා. පළවෙනි එක තමයි all three forms are same. all three forms are same කියන්නේ මේ irregular forms වල එක වර්ගයක් තියෙනවා, present tense එකයි past tense එකයි past participle එකයි තුනම එකයි. all three forms කියන්නේ ආකාර තුනම are same, එකම විදියයි. all three forms are same. present tense එකයි past tense එකයි past participle එකයි තුනම එකයි. හරියට cut put ඕනනම් hit නැත්නම් shut වගේ. ඊළඟට base forms and past participles are same. දැන් දරුවන්ට හිතේ සැකයක් තියෙන බෑ base form කියන්නේ present tense plural verb. එහෙම නැත්නම් verb root එක. මුලින්ම තියෙන කොටස. base verb එකයි past participle එකයි දෙකම එකයි. වෙනස් වෙන්නේ past tense එක විතරයි. මේ run base form එක run. come past tense එක වෙනස් වෙනවා. තුන්වෙනි වර්ගය past tense and past participle are same. present tense එක වෙනත්. හැබැයි past tense එකයි past participle එකයි එකයි. මේ buy bought දෙකම එකයි. feel felt දෙකම එකයි. අන්තිම එක all three forms are different. වර්ග තුන විදියක්. go went gone, eat ate eaten, ඔය වගේ do did done. ඒ වගේ present tense past tense past participle එකට එකක් වෙනස්. මොකද කියන්නේ? තවත් තෝරන්නද? note එක දෙන්නද? Taman තීරණය කරන්න. තව 10 පාරක් තෝරන්න කිව්වත් මම ඒත් තෝරනවා. තේරුන්නේ නැත්නම්
අනිවාර්යයෙන්ම තේරුම් ගන්න වෙනවා. ඔයාලා චුට්ටක් බලා ගන්නක බෝඩ් එකේ දැන් දීලා තියෙන ටික මුලින් තියෙනකොට ඔහේ ලියලා තිබුණා මේ ලෝකෙදී අතේරෙන්නේ. දැන් යමක් තේරුම් ගත්තද කියන එක තේරුම් ගන්න. දැන් ඔයාලා ලියන්න යන්නේ මේකේ සම්පූර්ණ විස්තරේ. ඔයාලා ලියන්න යන විස්තරේ සමරි එක සාරාංශය තමයි මේ තියෙන්නේ. ඉංග්‍රීසි අමාරු නෑ දරුවෝ. ඉංග්‍රීසි අමාරු නෑ. අපි දෙන දේ හරියටම ගත්තොත් ගොඩේ ගොඩ. හරි. මම දෙන විදිහට නෝට් එක ලියා ගන්න මම ආයි 3-4 පාරක් තෝරන්න. හරිනේ? හරි. කොහොමත් මම දන්න දැනුම ප්‍රදර්ශනය කළ වැඩක් නෑ. ඔයාලට තේරෙන විදිහට පාඩම තේරුණා නම් ඔයාට පුළුවන් නම් මම උගන්වන පාඩම තව කෙනෙකුට තේරෙන්න තෝරන්න. ඔයා ගොඩ. මමත් ගොඩ. හරි. ඕගොල්ලා ඉස්සෙල්ලම ඔය සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලට පස්සේ සබ්ජෙක්ට් කතාවක් තියෙනවනේ සුදු පාට කොටුවක් ඇතුලේ ඊට පල්ලෙහා යූසේජස් කියලා තියෙනවනේ. ඒ යූසේජස් කියන එක තනියරෙන් කපන්නකෝ. තනියර කියන්නේ තනියර හොඳේ. යූසේජස් කියන එක තනියරෙන් කපලා ඔයගොල්ලෝ ලියන්න රූල කෙලවරෙන් පළවෙනි රූලේ වම් පැත්තේ කෙලවරෙන් තරුවක් දාලා a verb කියලා ලියන්නකෝ. a verb පොඩක් ඉන්න. දැන් ඔයාලා a verb කියලා arrow එකක් ඊතලයක් දාන්න දිග ඊතලයක් දාන්න එපා. මේ කොටස් පහකට ලියන්න ඉඩ තියෙන්න එපා. කෙටි ඊතලයක් දාලා v1 v2 v3 v4 v5 කියලා ඒ රූලෙම ඈඩ් කර කර ලියන්න. v1 v2 v3 v4 v5 කියලා a verb කියලා ලියපු රූලෙම මම බෝඩ් එකේ ලියලා තියෙන විදිය බැලුවා නම් ඔයාලට අමාරු නෑ. a verb කියලා ලියපු රූලෙම arrow එකක් ඊතලයක් දාලා v1 v2 v3 v4 v5 කියලා ඈඩ් කරලා ලියන්න. ස්පේසස් තිය ලියන්න. ඔයාට ඕන නම් පාට පහකින් ලියා ගන්න මට මොකෝ. හිතට වදින ඕන විදියක්. v1 v2 v3 v4 v5. දැන් අපි මොකද්ද මේ v1 v2 v3 v4 v5 කියන්නේ කියලා මේ යටින් දෙක දෙක වගේ ලියා ගමු. මිදේ ක්‍රියාපදයක් මේ ලෝකෙට බිහි වුණු විදිය. බේස් ෆෝම් එක verb root එක present tense plural verb එක තමයි දරුවා v1 කියන්නේ. එක්සැම්පල් විදියට go ලිව්වා eat ලිව්වා. v2 කියන්නේ ක්‍රියාපදයක අතීත කාලය went ate. v3 කියන්නේ past participle කියන ස්වරූපය. go වල නම් past participle එක gone. eat වල නම් past participle එක eaten. e a t e n a eaten. eaten. ඊට පස්සේ v4 කියන ing form present participle going eating වගේ ඒවා. v5 කියන්නේ present tense singular forms තනිය සකුරකින් ඉවර වෙන ඒවා. goes eats වගේ ඒවා. දැන් ඔයා මාත් එක්ක මේ වීඩියෝ ලෙසන් එකට සම්බන්ධ වෙච්ච එකෙන් හිතේ තිබුණු සැකසහිත දෙයක්, පොතේ තිබිලා ඉගෙන ගන්න බැරි වුණු දෙයක්, වීඩියෝ එක දැකලා සැකසහිතව හිතුණු දෙයක් බොක්ක ගැලවෙන්න දැනෙන්නම ඉගෙන ගත්තා. සතුටුයි. දරුවෝ 7 වෙනිදා ඉස්කෝලේ විවෘත කරනවා කිව්වට 7 වෙනිදා විවෘත වෙන්නේ නැහැ. ඒ ජී.එල්. පීරිස් මහත්තයා නිවුස් වලට කිව්වට සර්කියුලර් එකේ චක්‍ර ලේඛනයේ එවලා තියෙනවා නැවත දන්වනතුරු ටියුෂන් ඊට පස්සේ පන්සල් වල උත්සව ඊට පස්සේ මොනවද කියන්නේ රැස්වීම් ටියුෂන් පාසල් සියල්ල දහම් පාසල් නැවත දන්වනතුරු තහනම්. ඔයාලා ගෙදර හිටියොත් වාසිය තියෙන්නේ අර හෙම්බත් වෙන්නේ නැතුව පීඩනයකින් තොරව. හැබැයි ඉතින් ගුරුවරයා හරියට උගන්වන්න ඕනේ. ඒකයි අවුල. ඉගෙන ගන්න පුළුවන්. නිදහසයි. ඔයාලම හිතන්න වෙනදා ඔයාලා මගේ
අඟහරුවාදා හවස 2:00 ක්ලාස් එකට එනකොට වැල්ලිගමනුත් ළමයි ආවා. අහංගමෙනුත් ආවා. හික්කඩුවෙනුත් ආවා. අම්බලන්ගොඩින් ආවා. වද්දගම ක්‍රයිස්ට් චර්ච් දරුවොත් ආවා. ඒගොල්ලෝ පාන්දර නැගිටලා, ඒ කියන්නේ අනිත් ළමයි එහෙම නැහැ කියන එක නෙමෙයි මම කිව්වේ, ටිකක් දුර සීමාව වර්ධරුවන්ගේ වැඩේනේ. එතකොට පාන්දර නැගිටලා සමහර බස් 2-3 නැගලා මාර කට්ටක් කාලා ආවනේ. උදේ 4:00ට 5ට නැගිටලා ස්කෝලේත් ගිහිල්ලා කාපු කෑම චුට්ටන් හිච්චන් කිතර ඒක එකත් යාළුවන්ගෙන් හොරකම් කරගත්ත කෑම කෑල්ලා ඒක කාලා කොහොම හරි හිටියනේ. නැගේමත් දීලා ඉවර වෙන්නේ කොයි වෙලාවද කියලා බල බල හිටියේ. දැන් ගෙදර ඉන්න එකේ හිතේ හැටියට කෑම කන්නත් පුළුවන්. හරිනේ? වෙන දේවල් කරන්න ඕන නම් ඒවත් කරන්න පුළුවන්. හැබැයි පාඩම කරන වෙලාවට ඒක හරියට ගන්න. මේක හොඳ ක්‍රමයක්. හැබැයි මම නම් කැමති නෑ මට ඕන ළමයින්ට බැනලා අවදාන්න නැති එකාට බල්ල බූරුව ගුණාමී හර කතක් කඩිය කොහෙද යකෝ බලන්න පොඩක් ඕවත් කියලා වෙහිලුවක් දෙකක් කරලා ඉන්න. ඔයාලට මම පෙන්වන්නට මට ඔයාලා පේන්නේ නැති එක ලොකු අවසනාවක්. කරන්න දෙයක් නෑ. මෙහෙම හරි අධ්‍යාපනය ලබන්න බැරි උන් කොච්චරනම් ඉන්නවද? ඒ අතින් අපි මෙහෙම හරි ඉගෙන ගන්නවනේ. හරි නේනම් V1 V2 V3 V4 V5 දැන් රූලක් අරින්නකෝ දරුවා. තරුවක් දාන්නකෝ. රතු පෑන තියෙනවා නම් රතු පෑනෙන් ලියා ගන්න. නැත්නම් සාමාන්‍ය නිල් පෑන අර වෙන පාට පෑනකින් යන්න. දැන් මේක මේ ඉන්ටර්නැෂනල් මෙතඩ් එකනේ. ජාත්‍යන්තර ක්‍රමයනේ. මේගොල්ලත් ගොඩක් වෙලාට V1 V2 V3 තමයි වැඩිපුර ගන්න. හොඳේ. ලියන්න. ඕකට අමතරව මේ දෙන්නේ රූලක් කරලා ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් 3කට බෙදේ. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් 3කට බෙදේ. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් 3කට බෙදේ. එනම් දරුවා එකක් යට එකක් ලියන්න එපා. එකම රූලේ අංක දාලා ඈඩ් කරලා ලියන්න. එකම රූලේ ඈඩ් කර කර ලියන්න. එනම් එක present tense present present tense tense present tense present present tense දරුවා ඒක යටින් වෙන පාට පෑනකින් මේව ටිකත් වරහන් ඇතුළේ ලිව්වොත් ලස්සනයිනේ. එනම් present tense කියලා මම අදහස් කරන්නේ base form verb root present tense plural verb. කමක් නැහැ ඉඩ ගියාට යටින් ලියන්න present tense කියන එකට යටින් වෙන පාට පෑනකින්. present tense කියලා අදහස් කරන්නේ verb එකක් මේ ලෝකේ තියෙන විදිය, ප්‍රධාන විදිය, base form මූලික ස්වරූපය කියන එකයි base form කියන්නේ. හොඳද? මූලික ස්වරූපය, ක්‍රියාපදයක මූලික ස්වරූපය මේක. base form verb root present tense plural verb. present tense කියන එකට අයිති වෙන්නේ ක්‍රියාපදයක මූලික ස්වරූපය base form verb root present tense plural verb. present tense plural verb. present tense base form verb root present tense plural verb. දැන් ඔයාලා ඈඩ් කරන්නේ රූල ඈඩ් කළා past tense කියලා ලියන්න. past tense ඊළඟට ලියන්න past participle කියලා. past participle මං උඩ එක මකන්නද? past participle past participle past participle 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 past participle ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාවක් ප්‍රධාන කොටස් 3කට බෙදේ. එනම් present past past participle. හරිනේ දරුවා? very good. දැන් එහෙනම් රූල් දෙකක් විතර අරිමුද? රූලක් ඇරියත් ඇති හැබැයි නේ ඉඩ මදි වුණොත් දෙන්න කෙනෙක් නැහැනේ.
රූලක් ඇරලා ඊළඟ රූල මැදින්ල යන්න. Regular verbs and irregular verbs. 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 Regular verbs. Regular verbs and irregular 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 verbs. Regular කියන්නේ සාමාන්‍ය තේරුම ක්‍රමවත්. හොඳේ? irregular අක්‍රමවත්. Regular ක්‍රමවත්. Irregular අක්‍රමවත්. දැන් ඔයගොල්ලෝ regular verbs and irregular verbs කියලා ලියලා ඊළඟ රූලේ sub topic එකක් subtitle එකක් ලියන්න උපමාත්‍රකාවක් regular verbs කියලා. Regular verbs. Regular verbs. Regular verbs. ලියන්න තරුවක් දාලා ලියන්න ඊළඟ රූලේ වර්තමාන කාල ක්‍රියාපදයක් වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාලයට සහ අතීත කාලයට සහ අතීත කෘදන්තයක් past participle අතීත කෘදන්තයක් වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාලයට සහ අතීත කෘදන්තයක් බවට පත් කිරීමේදී වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාලයට සහ අතීත කෘදන්තයක්. That means when we want to turn a present tense verb into past tense or past participle අතීත කාල ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්තයක් බවට පත් කිරීමේදී වර්තමාන කාල ක්‍රියාපදයේ අගට වර්තමාන කාල ක්‍රියාපදයේ අගට වර්තමාන කාල ක්‍රියාපදයේ අගට දරුවා පාඩ වෙනස් කරමු. D ED හෝ D ED හෝ D ED හෝ D ED හෝ IED D ED හෝ IED දරුවා මෙතනක් තියෙනවා. D ED හෝ IED එකතු වීමෙන් D ED හෝ IED එකතු වීමෙන් අතීත කාලය සහ අතීත කෘදන්තයේ සෑදෙන ක්‍රියාපද 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 regular verbs ලෙස හඳුන්වයි. regular verbs ලෙස හඳුන්වයි. ඉඩ මදි නම් ඊළඟ පිටුවට යන්න. regular verbs ලෙස හඳුන්වයි. 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 හරි. මේවා past tense සහ past participle වන මේවා
past tense සහ past participle වන මේවා past tense සහ past participle වන අනේ ඉංග්‍රීසි වලින් ලියන්න දරුවා මේවා past tense සහ past participle වන inverted commas අතුල ලියන්න ස්ථිර විදියක් ස්ථිර විදියක් ස්ථිර විදියක් වරහන් ඇතුලේ ලියන්න දරුවා බෝඩ් එකේ තියෙනවා a fixed form a fixed form a fixed form ස්ථිර විදියක් a fixed form ඇත ඉතින් ඒක ඔයාලා දන්න ඕනේ D E D I E D මේවා past tense සහ past participle වන ස්ථිර විදියක් ඇත මේවා past tense සහ past participle වන මේවා past tense සහ past participle වන ස්ථිර විදියක් ඇත මේවා past tense සහ past participle වන ස්ථිර විදියක් ඇත දරුවනේ පොඩ්ඩක් ඉන්න මම ලියලා ඉවරනකම් මට දැම්ම කියන්න බෑ රූල් කොච්චර යයිද කියලා ඒක නිසා පොඩ්ඩක් ඉන්න මම බෝඩ් එකේ ලියලා ඉවර වෙන තුරු එක්සැම්පල් දෙන්න යන්නේ රෙගියුලර් verbs වලට දැන් මේ පා ගහන්න ඔයගොල්ලෝ ඉරි present past past participle present past past participle present past past participle present past past participle don't write please bake like number 3 complete call cook and look play next one obey now stay next one cry study fry begged liked completed called cooked looked played obeyed stayed cried studied fried begged liked completed
called, cooked, looked, played, obeyed, stayed, cried, studied, fried. Fried කියන්නේ බැද්දා. පපඩම් හාල් මැස්ස වගේ දේවල් බැද්දා. F R I E D fried. හරි දරුවා. මාතෘකාවටත් එක්ක රූල් 13ක් යයි. ඔයාලට තාමත් page 10 වල ඉඩ තියෙනවා නම් දරුවා page 10 එකේ ලියලයි page 11 වලට යන්නේ නැත්නම් අරකේ ගොඩක් දේවල් තියෙනවා ලියන්න. ඒක නිසා page 10 එකේ තියෙනවා නම් මේක දෙකක් හරි ලියන්න ඉඩ තියෙනවා නම් ඒ දෙක ලියලා page 11 වලට යන්න. present past past participle. ආලියලි වල වෙන පාට පෑනකින් මේ අලුතෙන් එකතු වෙච්ච අකුරු අන්ඩර්ලයින් කරන්න. නැත්නම් highlighters අරගෙන highlight කරන්න. bake, baked, baked, like, liked, liked, complete, completed, completed. එක්තරා රටාවක් අනුව තමයි past tense past participle හැදෙන්නේ. call, called, called, cook, cooked, cooked, look, looked, looked, play, played, played, obey, obeyed, obeyed, obey කියන්නේ කීකරු වෙනවා, අවනත වෙනවා, obey. stay, stayed, stayed, cry, cried, cried, study, studied, studied, fry, fried, fried. fry කියන්නේ කරවල හාල් මැස්ස වගේ දේවල් fry කරනවා කියන්නේ බදිනවා, බදිනවා. bake, bake, baked, like, liked, liked, complete, completed, completed, call, called, called, cook, cooked, cooked, look, looked, looked, play, played, played, obey, obeyed, obeyed, stay, stayed, stayed, cry, cried, cried, study, studied, studied, fry, fried, fried. Please underline the changes. Present past past participle. Bake, baked, baked, like, liked, liked, complete, completed, completed, call, called, called, cook, cooked, cooked, look, looked, looked, play, played, played, obey, obeyed, obeyed, stay, stayed, stayed, cry, cried, cried, study, studied, studied, fry, fried, fried. මම තේරුමත් කියාගෙන යන්නම් present tense එකේ විතරක් තේරුම ලියුවහම ඇතිනේ. bake පුලුස්සනවා කියන එක. bake පුලුස්සනවා. කේක් එකක් bake කරනවා කියන්නේ bake කරනවා පුලුස්සනවා. bake. like කැමති වෙනවා. like කැමති වෙනවා. complete සම්පූර්ණ කරනවා. complete සම්පූර්ණ කරනවා. call ගොඩක් වෙලාට දුරකථනයෙන් අමතනවා. call
දුරකථනයෙන් අමතනවා. cook උයනවා. look බලනවා. look බලනවා. play සෙල්ලම් කරනවා. obey කීකරු වෙනවා. obey කීකරු වෙනවා. stay නතර වෙනවා. stay නතර වෙනවා. cry අඬනවා. cry අඬනවා. කෑ ගහනවටත් යොදන්න පුළුවන් cry අඬනවා. study පාඩම් කරනවා. study පාඩම් කරනවා. fry බදිනවා. fry බදිනවා. fry බදිනවා. fry බදිනවා. හරි. topic එක මාතෘකාව ලියන්න මෙතෙන්. irregular verbs රූලක් අරින්න. irregular verbs. irregular verbs. irregular verbs. ලියන්න. තරුවක් දාන්න. වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල හෝ අතීත කෘදන්තයක් වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාවක් හෝ වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාවක් හෝ අතීත කෘදන්තයක් බවට පත්වීමේදී වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්තයක් බවට පත්වීමේදී වර්තමාන කාල ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්තයක් බවට අතීත කෘදන්තයක් බවට පත්වීමේදී එකිනෙකට වෙනස් වූ ක්‍රමවලට අනුව එකිනෙකට වෙනස් වූ ක්‍රමවලට අනුව එකිනෙකට වෙනස් වූ ක්‍රමවලට අනුව වරහන් ඇතුලේ එකිනෙකට වෙනස් වූ ක්‍රමවලට අනුව වරහන් ඇතුලේ වර්තමාන කාල ක්‍රියාපදයේ අගට වර්තමාන කාල ක්‍රියාපදයේ අගට වර්තමාන කාල ක්‍රියාපදයේ අගට inverted commas ඇතුලේ d, ed හෝ ied d ed හෝ ied එකතු නොකොට d ed හෝ ied එකතු නොකොට d ed හෝ ied එකතු නොකොට past tense හෝ past participle සෑදේ නම් past tense හෝ past participle සෑදේ නම් past tense past past tense tense past past tense tense හෝ past participle past past participle past participle සෑදේ නම් එවැනි ක්‍රියාපද මාතෘකාව එකතු කරන්න irregular verbs ලෙස හඳුන්වයි. එවැනි ක්‍රියාපද irregular verbs ලෙස හඳුන්වයි. එවැනි ක්‍රියාපද irregular verbs ලෙස හඳුන්වයි. එතෙන්ටම ලියා ගන්න මේවාට ඇත්තේ අස්තිර ක්‍රමයකි. මේවාට ඇත්තේ අස්තිර ක්‍රමයකි. මේවාට ඇත්තේ අස්තිර ක්‍රමයකි.
මේවාට ඇත්තේ අස්තිර ක්‍රමයකී වරහන් ඇතුළට යන්න an unfixed form අස්තිර ක්‍රමයක් an unfixed form an unfixed form an unfixed form මේවාට ඇත්තේ අස්තිර ක්‍රමයකී an unfixed form ඉතින් නැත්නම් කොලයක් හරි අරන් ලියන්න රුලක් අරින්න irregular verbs තරුවක් දාලා ලියන්න irregular verbs සෑදෙන ප්‍රධාන ක්‍රම හතරකි 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 irregular verbs ඔයාලට ඕනනම් හතර පාට හතරකින් ලියාගන්න 1 2 3 4 දාලා ලස්සනට example එක irregular verbs සෑදෙන ප්‍රධාන ක්‍රම හතරකි එතෙන්ටමයි එනම් කියලා ඊළඟ රූලට ගිහිල්ලා අංක 1 දැම්ම රවුම් කරා තිතක් තියන්න ඊළඟ රූලට ගියා අංක 1 දැම්මත් රවුම් කරා තිතක් තියුවා all three forms are same 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 කියන්නේ present tense එකයි past tense එකයි past participle එකයි තුනම එකයි all three forms are same all three forms are same example present සිංහලෙන් ලියන්න ඕනේ all three forms are same ක්‍රම තුනම එකයි ක්‍රියාපද තුනම present past past participle තුනම එකයි past past participle example 1 cut 2 put all three forms are same රූලක් ඇරලා put number 2 and put a dot circle and put a dot පාට වෙනස් කරනවා නම් වෙනස් කරගන්න රූලක් අරින්න අංක 2 දැම්ම රවුම් කරා තිතක් තියුවා අංක 2 දැම්ම රවුම් කරා තිතක් තියුවා base forms and past participles are same ලියන්න base forms දැන් base form කියන එක බැරි කෙනෙක් ඉන්න බෑ and past participles past participles are same base form and past participles are same base form කියන්නේ present tense කියන එක past participle තුන්වෙනි තීරුව මෙහෙම ලියනවා නම් එහෙමයි නැත්නම් ආයිත් present past participle පළවෙනි පේලියයි තුන්වෙනි පේලිය සමානයි example run ran run 2 came come like past tense and past participles are same rule කරා number 3
past tense and past participles are same. Base verb එක වෙනස්. දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙවෙනි තිරුවේ තුන්වෙනි past tense එකයි past participle එකයි දෙකම එකයි. Example present past past participle. One by past tense එක bought past participle එක bought මේ දෙක එකයි past tense past participle දෙකම එකයි feel felt felt past tense past participle දෙකම එකයි. The last one හොඳ සූදානම් දුන්න පාඩමට හොඳට රෙඩි වෙලා ඉන්න. ඊළඟ දවසේ කොලත් එහෙම අරගෙන එන්න. කලබලේ නැගිටලා කොල ගෙන්න යන්න ලෑස්ති පිට එන්න එපා. දැම්ම කොලයක් හොයලා තියලා ටියුට් එක ඇතුලේ දාගෙන ඉන්න. Number 4 all 3 forms are different. All 3 forms are different. ක්‍රම තුන් විදියක්. ක්‍රම තුනම present tense එකක් past tense එකක් past participle තව එකක්. All 3 forms are different. Example present. All 3 forms are different. Past past participle present past participle eat ate eaten go went gone දෙන්න ඕන උපරිමෙන් දුන්නා. I think I don't need to explain the lesson from A to Z. ආයිත් පාඩම මුල සිරකට තෝරන්න අවශ්‍ය නැහැනේ. දැනෙන්න වදින්නම දුන්නා කියලා මම හිතනවා. හරි මම ආයිත් තෝරන්නේ නැහැ දරුවා. ඇති. හොඳටම ඇති. වැඩිපුරත් එක්ක දුන්නා. ඔයා බලා ගන්න දැන්. ගැටලු සහගත ඒවා ඔයගොල්ලෝ සල්ලි ගෙවලා WhatsApp කරන ඒ නම්බර එකටම මට WhatsApp කරලා තියන්න මෙන්න මේක පැහැදිලි නේ. නැවත තෝරන්න කියලා මම තෝරන්නම්. කිසි ගැටලුවක් නැහැ. හරිනේ? හරි. ඔන්න verb එකක V1 V2 V3 V4 V5 කිව්වා. ඊට පස්සේ main 3 parts of a verb present past and past participle කිව්වා. regular verbs irregular verbs කිව්වා. irregular verbs ඉන්න පුළුවන් verb forms 4 කියලා දුන්නා. එතනින් තමයි නැවැත්තුවේ. It took much time to finish the basic part. මූලික කොටස ඉවර කරන්න ලොකු වෙලාවක් ගියා. අයියටත් මටත් දැන් යන ගණන් පට්ට බඩගිනි. Right? Stay safe.